හොඳයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි පාඩම 11 වසරේ 13 වෙනි පාඩමේ තියෙන සමීකරණ විසඳීම කියන කොටසේ සමගාමී සමීකරණ විසඳන විදිය. අපි මුලින්ම බලමු මොකක්ද සමීකරණයක් කියන්නේ කියන එක. සමීකරණයක් කියන අපි අර්ථ දක්වන්නේ විජය පද එකක් හෝ කීපයක් අඩංගු සහ විශේෂයෙන් සමාන ලකුණක් තියෙන සම්බන්ධයක්. විජය පද එකක් හෝ කීපයක් තියෙන සහ සමාන ලකුණක් තියෙන සම්බන්ධයක් තමයි සමීකරණ විදියට අපි අර්ථ දක්වන්නේ. අපිට හැම තැනකම වගේ සමීකරණ විසඳීම සිද්ධ කරන්න වෙනවා. සමීකරණ වර්ග තුනක් තියෙනවා මූලිකවම. සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ විදියට. එතකොට සරල සමීකරණය කියලා කියන්නේ විජය පද එකක්. විජය පද නැත්නම් නොදන්නා පද එහෙම නැත්නම් අඥාත එකක් පමණක් අඩංගු සමීකරණ තමයි අපි සරල සමීකරණ විදිහට හඳුන්වන්නේ. විජය පද වෙනුවට විචල්්‍ය කියන වචනේ භාවිත කරන්න පුළුවන්. මේ දෙකකින් උදාහරණ හැම එකේම අපිට පේනවා මොකක් හරි එක් අඥාතයක් විතරයි තියෙන්නේ. මේක ගත්තත් මේක තියෙන්නේ එක අඥාතයයි. සකුරක් විතරයි තියෙන්නේ දෙපැත්තෙම තිබුණත් කොහේ තිබුණා. සරල සමීකරණයක් විසඳනකොට අපිට සමීකරණය ඇතුලේ ඉන්න නොදන්නා පදයට එක පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි සරල සමීකරණ. සරල සමීකරණ විසඳීම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද 7 වසරේ ඉඳලා මේ දක්වා ඔබ සරල සමීකරණ විසඳීම කරනවා. ඊළඟ සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ විසඳන්න පටන් ගන්නේ 9 පන්තියේදී. 9 පන්ති, 10 පන්ති සහ අවසාන වශයෙන් 11 පන්තියේදී සමගාමී සමීකරණ විසඳීම තියෙනවා. සමගාමී සමීකරණයක් කියලා කියන්නේ එතකොට සරල සමීකරණයක එක් විජ්‍ය පදයක් පමණක් අඩංගු වෙනවා. සමගාමී සමීකරණ කියන්නේ විජ්‍ය පද එකකට වඩා වැඩි ගණනක් අඩංගු සමීකරණ. සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ විජ්‍ය පද එහෙම නැත්නම් විචල්්‍ය දෙකක් තියෙනවා තමයි. නමුත් දෙකට වඩා වැඩි ඒවා තියෙන්නත් පුළුවන්. එහෙනම් සමගාමී සමීකරණ අර්ථ දක්වන්නේ විජ්‍ය පද දෙකක් තියෙන සමීකරණ කියලා නෙමෙයි. විජ්‍ය පද එකකට වඩා වැඩි නම් ඒවා සමගාමී සමීකරණ. උදාහරණ පේනවා ඔබට. පළවෙනි උදාහරණය xy කියලා දෙන්නෙක් ඉන්නවා. දෙවෙනි උදාහරණේ ab කියලා දෙන්නෙක් ඉන්නවා. නොදන්නා පද එකකට වඩා වැඩි 3ක් 4ක් 5ක් ඕන තරමක් තියෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හදන්නේ දෙකක් තියෙන්නේ. සමගාමී සමීකරණ විසඳනකොට සමගාමී සමීකරණ ඇතුලේ තියෙන සියලුම විජ්‍ය පද වලට එක පිළිතුර ගානේ අපි ලබා ගැනීම සිද්ධ කරන්න ඕන. සාමාන්‍යයෙන් සමගාමී සමීකරණයක් විසඳන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම කිහිපයෙන් මම එක ක්‍රමයක් ගැන තමයි මේකේ දීර්ඝව කතා කරන්නේ. අනිත් ක්‍රමයක් විස්තර කිරීමක් මම ඉදිරියේදී සිද්ධ කරන්න. අපි බලමු මොකද්ද මේ ක්‍රමය කියලා. ඔබට මතක ඇති. ඔබේ මතකයේ අලුත් කිරීමක් පමණයි මම මෙතනදී කරන්න උත්සාහ කරන්නේ. සමගාමී සමීකරණ විසඳනකොට අපි මූලිකව බලන්න ඕනේ දින සමගාමී සමීකරණය ඇතුලේ. එහෙම නැත්නම් අපි ගානක ගොඩනගා ගන්න සමගාමී සමීකරණය ඇතුලේ සංගුණක සමාන කෙනෙක් ඉන්නවද? විජ්‍ය පද වලට තියෙන ඉදිරියෙන් තියෙන ඉලක්කම සමාන කෙනෙක්. පළවෙනි උදාහරණේ x ගේ සංගුණකය 1යි. දෙවෙනි සමීකරණේ සංගුණකය 1යි. හැබැයි මෙතන 2 y ගේ 2 මෙතන y ගේ 1. එහෙනම් x ගේ තමයි සංගුණක සමාන. මේකට ගියොත් දෙවෙනි එකට ගියොත් උඩ එකේ 1යි යට 2යි. 1යි 2යි සමාන නැහැ. 3යි 1යි ඒත් සමාන නැහැ. සමගාමී සමීකරණ විසඳනකොට අපි මුලින්ම බලන්න ඕනේ සංගුණක සමාන පදයක් තියෙනවද කියලා. සංගුණක සමාන කෙනෙක් නැත්නම් ඒකට විසඳුම ඔබ දන්නවා. සංගුණක සමාන පදයක් එක්ක තමයි ගාන හදන්නේ. සංගුණක සමාන කෙනෙක් නැත්නම් සංගුණක සමාන වෙන විදිහට පද වෙනස් කර ගැනීම සිද්ධ වෙනවා. ඒකට උපක්‍රම ඔබ දන්නවා. අපි ඉදිරියේදී චුට්ටක් කතා කරනවා. දැන් සංගුණක සමාන පදේ තෝරගත්තයින් පස්සේ ඊළඟට කරන්න ඕන දේ. අපි පළවෙනි උදාහරණෙ විතරක් යන්නම්. පළවෙනි උදාහරණේ x සංගුණක සමානයි. එක එක තියෙන්නේ.
අන්නේ සමාන එක්කෙනාගේ ලකුණ දිහා බලනවා. ධනද ඍණද ධනයි ඍණයිද අන්නේ ආදී වශයෙන් ලකුණු දිහා බලනවා. අපිට පේනවා මේ දෙන්නගේම ලකුණු සමානයි. ලකුණු සමාන වුණොත් අපි කරන්න ඕනේ සමීකරණ අඩු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒකට එකක් මතක තියාගත්තම ඇති. සංගුණක සමාන පදේ තෝරගන්නවා. සමාන නැත්නම් සමාන කරගන්නවා. සමාන වෙච්ච කෙනාගේ ලකුණු සමානයි නම් අඩු කරනවා. ලකුණු සමානයි නම් අඩු කරන්නේ. එහෙනම් ඊට පැහැදිලි ලකුණු සමානයි නම් සමීකරණ එකතු කිරීම සිද්ධ කරන්න ඕන. මේක තමයි මූලිකව සමගාමී සමීකරණ යුගලක් සමගාමී සමීකරණ විසඳීමේ පිළිවෙල. අපි බලමු උදාහරණ කිහිපයකට ගිහින්. පළවෙනි එකේ සංගුණක සමාන පදේ තෝරමු 2 2 අන්න අහුණා 1 3 2 2 තියෙන සංගුණක සමාන ලකුණුත් සමානයි. සංගුණක සමාන ලකුණු සමාන වුණොත් අඩු කරනවා. ලකුණු අසමානයි නම් තමයි එකතු කරන්නේ. ලකුණු සමානයි නම් අඩු කරනවා. මට ලැබිච්ච සමීකරණ දෙක මම නම් කරගන්නම්. මේ දෙකේ x ගේ සංගුණක සමානයි ලකුණු සමානයි මම අඩු කරනවා. ඔබට කැමති විදිහට අඩු කරන්න පුළුවන්. මම වාසි විදිහට මේක අඩු කරන්නම්. දෙකෙන් එක අඩු කරනවා. දෙවෙනි සමීකරණේ වම් පැත්තෙන් පළවෙනි සමීකරණේ වම් පැත්තත් දෙවෙනි සමීකරණේ දකුණු පැත්තෙන් පළවෙනි සමීකරණේ දකුණු පැත්තත් මෙන්න මේ ප්‍රකාශන ලියනකොට දෙවෙනි කොටසක් ලියනකොට දෙවෙනි ප්‍රකාශනය ලියනකොට එකතු කරන්න තිබ්බත් අඩු කරන්න තිබ්බත් වරහණක් පාවිච්චි කරලා අපිට පුළුවන් ගානේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් වැරදි අවම කරගන්න. වරහණ ඉවත් කරමු. රින් ලකුණකින් ගුණ වෙන හින්දා පදවල ලකුණු මාරු වෙනවා. 18න් 10ක් 8යි. දැන් සජාතිය පද සුළු කරනකොට ධන 2x ඍණ 2x විරුද්ධ හින්දා එදෙන්න ඉවත් කළා දාන්න අපිට පුළුවන්. දැන් 3y ගෙන් y අඩු වුණාම 2y 2y ගේ උත්තරේ 8යි y ඕනේ හින්දා දෙකෙන් බෙදනවා y උත්තරේ 4යි. දැන් x හොයාගන්නත් ඕනේ. ඒකට අපිට පුළුවන් අපිට මේ ලැබිච්ච උත්තරේ අපිට කැමති කෙනෙක්ගේ ගිහිලා ආදේශ කරන සමීකරණ දෙකක් තියෙනවා. ඔබට වාසියකේ ඔබ ආදේශ කරන්න. මම මේක පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. පළවෙනි සමීකරණය නැවත මම ලියාගත්තා. y වෙනුවට 4 ආදේශ වෙනවා. මේක විසඳගෙන යන්නයි අපිට තියෙන්නේ. සරල සමීකරණ විසඳීමක් තියෙනවා. 2x ගේ උත්තරේ 6යි. දෙපැත්ත දෙකෙන් බෙදනවා. පිළිතුර 3යි. මතක තියාගන්න ඕනේ සමගාමී සමීකරණ විසඳුවට පස්සේ අවසානයේදී අපි ලබාගත් පිළිතුරු සියල්ල එක තැනකට අපි ගේන්න ඕන. එතනට අපිට ලකුණක් ලැබෙනවා බොහෝ විට. තව දෙයක් ලබා ගන්න උත්තර අපිට පුළුවන් නිවැරදිතාවය පරීක්ෂා කරන්න. අපි ලබාගත් උත්තර දෙකම අපි මේ උත්තරේ ගත්තේ පළවෙනි සමීකරණය ආදිශ කරලානේ x ගේ උත්තරේ ගත්තේ. එතන තියෙන සමීකරණ දෙකෙන් පළවෙනි සමීකරණයට ආදිශ කරේ. අපිට පුළුවන් මේ උත්තර දෙකම දෙවෙනි සමීකරණයට ආදිශ කරලා බලන්න උත්තර නිවැරදිද කියලා. දෙවරක් 3 6යි. තුන්වරක් 4 12යි 12යි 18යි. උත්තරේ ගැලපෙනවා. තව උදාහරණයකට ගියොත් මේකේ p ගේ සංගුණක වෙන්නේ 5 2 q ගේ සංගුණක 3 3. අන්න q ගේ සංගුණක තමයි සමාන. ලකුණු අසමාන හින්දා මම මේ නම් කරගත්ත සමීකරණ දෙක ලකුණු අසමාන හින්දා සමීකරණ දෙක එකතු කරන්න. වම් පැත්ත දකුණු පැත්තට දකුණු පැත්ත වරහණ ඉවත් කරමු. 28යි 7යි එකතු වුණාම 35යි. ඔබට පේනවා 3යි q ගේ ධන 3යි q ඍණ 3යි q ඉවත් වෙනවා. 5යි p 2යි p එකතු වුණාම 7යි p වෙනවා. දෙපැත්ත 7න් බෙදුනම p ගේ උත්තරේ 5යි. දැන් p වගේ නියලා කැමති එකක ආදේශ කරනවා. මම ආදේශ කරන්න පළවෙනි සමීකරණයට. පස්සරක් p පස්සරක් 5 25 එකතු කිරීම 3යි q තමයි 28
මේ සමීකරණය විසඳගෙන යම් දෙපැත්තෙන් 25ක් අඩු වෙනවා. 3යි කියුගේ උත්තරේ 3යි. දෙපැත්ත තුنين බෙදුවම උත්තරේ 1යි. පියවල උත්තරේ 5ක් සහ ඉවල උත්තරේ 1ක් විදිහට ලැබෙනවා. මේ උත්තර දෙක ගිහිල්ලා අපි දැන් ආදිශ කරන්න ඕනේ දෙවෙනි සමීකරණයේ උත්තර චෙක් කරගන්න. මේ જાතිය ගණන් තමයි අපි 9 පන්තියේදී කතා කරේ සංගුණක සමානය. සංගුණක සමානයි ලකුණු සමානයි නම් අඩු කරා ලකුණු සමානයි නම් එකතු කරා. 10 පන්තියේදී අපි හිතුවා මේ විදිහේ සංගුණක සමාන නැති ඒවා. x ගේ සංගුණක තියෙන 1 2 y ගේ සංගුණක තියෙන 2 5. සංගුණක සමාන නැති හින්දා තෝරා ගන්න කෙනෙක්ගේ සංගුණක සමාන කරගන්න ඕනේ. මම සමීකරණ දෙක නම් කරගන්න මුලින්ම. මම x තෝරාගත්තොත් සංගුණක සමාන කරගන්න පුළුවන් පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කළොත්. පළවෙනි සමීකරණය හැම පදයේම දෙකෙන් ගුණ කරනවා. 2 වරක් 2 4යි 10 වරක් 2 20යි. අලුත් එක්කෙනෙක් ලැබුණා අංකයක් දෙමු. දැන් 2යි 3යි තියෙන x ගේ සංගුණක සමාන. ලකුණුත් සමාන බව ඔබට පේනවා. දෙන්නම දන්න. එහෙනම් අඩු කරන්න ඕනේ. වාසිය විදිහට අඩු කරමු. 3න් 2 මම අඩු කරනවා. තුන්වෙනි සමීකරණයේ වම් දෙවෙනි සමීකරණයේ වම් පැත්ත දකුණු පැත්තට දකුණු පැත්ත. වරහන් ඉවත් කළාම ඍණ 2x ධන 5y බවට පත් වෙනවා. දකුණු පැත්තේ 18යි. දැන් 2y ධන 2y ඍණ 2y තියෙන හින්දා ඒ දෙන්න ඉවත් කරගන්න පුළුවන්. 4යි 5යි 9y දෙපැත්ත 9ෙන් බෙදුනම y ගේ උත්තරේ දෙකක් බව පැහැදිලි. දැන් y ආදේශ කරනවා 1 2 3 තුනෙන් කැමති එකක. මම පළවෙනි එක තෝරගන්න. ඔබට සුසු විදිහට ඔබට කැමති විදිහට කැමති කෙනෙකුට ආදේශ කරන්න පුළුවන්. දෙවරක් 2 y වෙනුවට 2යි දෙවරක් 2 4යි. දැන් මේ ලැබිච්ච සමීකරණය විසඳගෙන යන්න තියෙනවා. x 6යි y 2යි. උත්තර චෙක් කරනවා නම් අපි ආදේශ කරපු සමීකරණේ හැර ඉතුරු දෙකට ආදේශ කරන්න පුළුවන්. දෙකට හෝ තුනට. මේක ගත්තම ඒගේ සංගුණක තියෙන්නේ 3 2 බීගේ සංගුණක තියෙන්නේ 4 5. කාගේවත් සංගුණක සමාන නැහැ. තෝරගන්නා කෙනෙක්ගේ සංගුණක සමාන කරගන්න. සමීකරණ දෙක නම් කරගමු. මම ඒව තෝරගෙන පළවෙනි සමීකරණේ ගුණ කරනවා 2. 6යි a 8යි b 18යි. ඒත් කාගේ සංගුණක සමාන වුණේ. එහෙනම් දෙවෙනි සමීකරණය අරගෙන මම ගුණ කරනවා 3. මම ඒව තමයි තෝරගත්ත එක්කෙනා සංගුණක සමාන වෙන විදිහට. 17ව 3ක් 51යි. දැන් 3යි 4යි සංගුණක සමාන පදයක් ඉන්නවා. ඒගේ ලකුණු සමානයි. එඳ අඩු කරනවා. මම මෙතන වාසිදායක විදිහට 3න් 4 අඩු කරනවා. 6යි එකතු කිරීම 8යි b ගෙන් අඩු වෙනවා. 6යි අඩු කිරීම 15යි b 18න් අඩු වෙනවා ඍණ 51ක්. වරහන් ඉවත් කරාම ඍණ 6යි ධන 15යි b. මෙතන 18 මෙතන ඍණයි ධන වෙනවා. 18යි 51යි එකතු වෙනවා. එතකොට දැන් 6යි අපින් අපිට ඉවත් කරගන්න පුළුවන් ධන 8යි ධන 15යි ධන 23යි 18යි 51යි 69යි. දෙපැත්ත 23න් බෙදුවම b උත්තරේ ලබා ගන්න පුළුවන් 3ක් විදිහට. මම බෙදීම කියන ගණිත ක්‍රමෙ පෙන්නලා නැහැ. දැන් සමීකරණ 4ක් තියෙනවා ඔබට කැමති එකක b උත්තරේ ආදේශ කරන්න. මම පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. පළවෙනි සමීකරණේ b වෙනුවට 3. එතකොට 4 වරක් 3 12 තමයි ආදේශ වෙන්න ඕන. සුළු කරගෙන යමු. දෙපැත්තෙන් 12ක් අඩු කරනවා. ඍණ 3ක් වෙනවා. දෙපැත්තම 3න් බෙදුනම ඍණ 1යි. උත්තරේ ලියන්න ඕනේ a ඍණ 1යි b 3යි. පහලින් දක්වන්න පුළුවන්.
මම මේක පැත්තකින් දක්වන්නම්. මේ විදිහ තමයි අපි 10 පන්තිය ගණන් කතා කරේ. සංගුණක සමාන නැත්නම් සංගුණක සමාන කරගන්න තෝරගන්න එක්කෙනෙක්. මේ ගානේ ටිකක් විශේෂත්වයක් තියෙනවා. මේ ගානේ අපිට දීලා තියෙන පළවෙනි සමීකරණේ සාමාන්‍ය ආකෘතියට නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය ආකෘතිය තමයි නොදන්නා පද එක පැත්තක, නියත පද එක පැත්තක, දන්න ඉලක්කම් තව පැත්තක. මේක එහෙම නෑ. නම් මම මේක මේ විදිහට හදා ගන්නවා. එක්කෙනෙක් එක පැත්තකට ගේනවා. පැහැදිලි ඇති. දැන් සමීකරණ වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. දැන් x ගේ සංගුණක තියෙන 1 2 y ගේ සංගුණක තියෙන 3 5. සංගුණක සමාන නැහැ. මම පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 2x දෙවරක් 3 6යි දෙවරක් බිංදුව බිංදුව. මේ අලුත් එක්කෙනෙක්. දැන් 3යි 2යි සංගුණක සමානයි x ගේ පැහැදිලි ඇති. ලකුණුත් සමානයි. එහෙනම් සමීකරණ දෙක අඩු කරන්න පුළුවන්. මම වාසි විදිහට දෙකෙන් 3 අඩු කරනවා. වම් පැත්තත් දකුණු පැත්තේ දෙකෙන් බිංදුවත්. වරහණිවත් කරමු. ඍණ 2x ධන 6යි y. දෙකෙන් බිංදුවක් දෙකමයි. දැන් 2x ධන ඍණ විදිහට විරුද්ධ වෙලා තියෙනවා. එදෙන ඉවත් කරගමු. ඍණ 5යි y ධන 6යි y. විරුද්ධයි. එතනත් අඩු වෙනවා. අඩු වෙලා වැඩිපුර ඉන්නේ ධන හින්දා ධන එකක් ඉතුරු වෙනවා yලා. දැන් සමීකරණ තුنين කැමති එකට ආදේශ කරන්න. මම එකට ආදේශ කරනවා. උත්තර චෙක් කරනවා නම් දැන් එකට ආදේශ කළා නෙවෙයි උත්තර චෙක් කරන්නේ ඉතුරු ඒවට. ඔබ දෙකට ආදේශ කරලා උත්තර ගන්නවා නම් 1ටයි 3ටයි ආදේශ කළා තමයි උත්තර චෙක් කරන්නේ අවසාන උත්තර. අපි ආදේශය ගානේ ආදේශය ගන්න එක්කෙනාව කොයි වෙලාවකවත් උත්තර චෙක් කරන්න යොදාගන්නේ නැහැ. 3 වරක් 2 6යි සමීකරණ 22ම x උත්තරේ 6යි. x සමානයි 6යි y සමානයි 2යි. මේ ගණන හදන්න පුළුවන් තවත් විශේෂ ක්‍රමයක් තියෙනවා. මම මුලින් සඳහන් කළා වගේ සමගාමී සමීකරණ විසඳන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි විස්තර කරගෙන ගියේ සංගුණක සමාන කරගෙන සමගාමී සමීකරණ විසඳන්න. අනිත් ක්‍රමයේ පුළුවන් අපිට ආදේශ කිරීමෙන් සමගාමී සමීකරණ විසඳන්න. මේ උත්තරයක් හොයාගෙන ආදේශ කරනව නෙවෙයි. මේ ගානේ ඔබට පේනවා x කියන පදේ තනි වෙලා තියෙනවා. x කියන එක 3යි y. එතකොට අපිට පුළුවන් මෙන්න මේ x කියන උත්තරේ වෙනුවට x ගේ අගය 3යි y හින්දා x තියෙන තැනට ඊළඟ සමීකරණයේ x තියෙන තැනට 3යි y ආදේශ කරනවා මේ විදිහට. දෙවරක් 3යි y. අනිත් ටික සාමාන්‍ය විදිහම. දෙවරක් 3 6යි y. 6න් 5ක් අඩුනාම 1යි y ගේ උත්තරේ 2යි. අර උත්තරේ පහසුවෙන් ලැබුණා. දැන් ඒ ගත්ත උත්තරේ x වල තියෙන 3යි y 3 වරක් 2 විදිහට ආදේශ වෙනවා. x ගේ උත්තරේ 6 ලැබෙනවා. ඊට සරල ක්‍රමයක් මේකත්. නමුත් මේක හැම ගානටම සුදුසු නැහැ. ගණන් සංකීර්ණ වෙනවා. මේ සංගුණක සමාන කරගෙන හදනවට වඩා ඉතා හසුන් හදන්න පුළුවන් ගණනුත් තියෙනවා. හිතාමතාම අමාරුයි වට ගන්න පුළුවන් ගණනුත් තියෙනවා. අපි කලින් කතා කරපු ගණන් වල උනා මේ ආදේශය උක්ත කර ගැනීමෙන් ආදේශ කරලා ගණන හදන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් අපි හදපු තුන්වෙනි ගානේ x උක්ත කරගත්තොත් 10 අඩු කිරීම 2යි y වෙනවා. එක්කෙනෙක් උක්ත කරගන්නවා. ඔබට ඕන y උක්ත කරගන්න පුළුවන්. 10 අඩු කිරීම 2යි y. මම x ගැන කතා කරන්නේ. අන්නේ 10 අඩු කිරීම 2යි y කියන එක මෙන්න මේ දෙවෙනි සමීකරණ x කියන තැනට ආදේශ කරනවා. දෙවරක් 10 අඩු කිරීම 2යි y. අඩු කිරීම 5යි y සමානයි 2යි. දැන් y ඇසුරින් සමීකරණේ දිගටම ගෙනියන්න පුළුවන්. මේක ගත්තොත් මේක සංකීර්ණ ගානක් වෙනවා ආදේශ කරලා හදන්න ගියොත්. ඒක උක්ත කරගත්තොත් 9 අඩු කිරීම 4යි b බෙදීම 3 වෙනවා. ඒක දාන්න ඕනේ දෙවරක් ඒ වෙනුවට 9 අඩු කිරීම 4යි b බෙදීම 3. අන්න ගානේ භාග ගණන් එහෙම වෙලා ගාන අසිරු වෙනවා. b උක්ත කරගත්තත් ওই ප්‍රශ්නෙමයි 9 අඩු කිරීම 3යි b බෙදීම 4 තමයි b උක්ත වුණොත් එන්නේ
ඒක දෙවෙනි සමීකරණය බීට ආදේශ කරත් තමයි. ඒතර ක්‍රම දෙකක් තියෙනවා. නමුත් සරලවම සාර්ථකව විසඳන්න පුළුවන් ක්‍රමය අපි මේ කතා කරපු සංගුණක සමාන කරගෙන විසඳන්න. අර කලින් කතා කරපු පස්වෙනි උදාහරණය වගේ සුවිශේෂී ගැටලු වලට තපහසෙන් උක්ත වෙලා නම් ඉන්නේ කිසි අවුලක් නැතුව ආදේශ කිරීමේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. 11 වසරේ පන්තියේ තියෙන සමගාමී සමීකරණ මොනවද? භාගමී සංගුණක සහිත ඒවා. මෙච්චරලා කතා කරේ සංගුණකයේ විදියට පූර්ණ සංඛ්‍යා තියෙන ඒවා. දැන් කතා කරනවා භාගවුත් මොකද කරන්නේ? ඊට සරලයි ක්‍රමයේ කලින් කතා කරපු දෙයමයි පියවරයක් හෝ දෙකක් වැඩිපුර යන්න තියෙනවා. එච්චරයි කතාන්දරේ. බලමු මොකද කරන්න කියලා. දීලා තියෙන උදාහරණය. දීලා තියෙන සමීකරණ දෙකෙන් භාග තියෙනවා. දෙකෙන් භාග තියෙන්නත් පුළුවන්. හරි. දෙන සමීකරණේ තියෙන පද ඔක්කොගෙන් භාග තියෙන්නත් පුළුවන්. එක පදයක භාග තියෙන්නත් පුළුවන්. කොහොමද භාග තියෙනවා නම් භාගමේ සංගුණක සමාන කරගෙන ගැටලු විසඳීම ටිකක් සංකීර්ණයි. ඊට වැඩි ලේසි හොඳම ක්‍රමය තියෙන භාගවල හරයන් නැති කර ගන්නවා. භාග නැති කරනවා. භාග නැති කරන්න පුළුවන් ලේසිම විදිය. හරිම විදිය නෙවෙයි ලේසිම විදිය. මේකේ පළවෙනි සමීකරණය ගත්තොත් තියෙන හරයන් වෙන්නේ 2යි 3යි. තියෙන හරයන්ගෙන් තියෙන පද ඔක්කොම ගුණ කරනවා. 2නුයි 3නුයි. පළවෙනි පදේ ගුණ කරා. 2නුයි 3නුයි. දෙවන පදයට ගුණ කරනවා. 2නුයි 3නුයි සමාන ලකුණෙන් එහා පැත්තට ගුණ කරනවා. ඒකට ගානට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් අපිට පුළුවන් සුළු කිරීම සිද්ධ කරගන්න. ඔබට පේනවා ඉතා පහසුවෙන් හරයන් ඉවත් වෙනවා. දැන් තියෙන ටික ගුණ කරගෙන උත්තරේ ගන්නවා. 3 වරක් x දෙවරක් 1 2යි y මේ දකුණු පැත්ත සුළු වුණාම 120යි. දැන් දෙවෙනි කොටසට ගියොත් දෙවෙනි සමීකරණයට ගියොත් තියෙන හරයන් තමයි 4යි 6යි. එහෙනම් ක්‍රමයේ පැහැදිලි 4නුයි 6නුයි කලින් එකේ 2නුයි 3නුයි වගේ 4නුයි 6නුයි හැම එකම ගුණ කරනවා. දකුණු පැත්තත් ගුණ කරනවා. දැන් සුළු කිරීම සිද්ධ කරගන්න පුළුවන්. 6ට 6 6 වරක් 1 6x 4 වරක් 1 4y බිඳුවෙන් උනනම් බිඳුව. දැන් ලැබෙනවා සමීකරණ දෙකක්. දැන් සුපුරුදු විදියට සංගුණක සමාන කරගෙන හෝ ආදේශ කළා හෝ ඔබ කැමති විදියකට විසඳන්න පුළුවන්. මම සංගුණක සමාන කරගන්නම් x ගේ. එහෙනම් පළවෙනි සමීකරණය මම දෙකෙන් ගුණ කරනවා. පහළට ගාන හදන්න ඉඩ අනුව තමයි මම මේ පැත්ත තෝරගෙන තියෙන්නේ. 3 වරක් x දෙකෙන් ගුණ වුණාම 6x 4y 122ක් 240. දැන් 2 3 x ගේ සංගුණක සමානයි ලකුණුත් සමානයි සමීකරණ අඩු කරමු. වාසි විදියට මම 3න් 2 අඩු කරනවා. 240න් අඩු වෙනවා බිඳුවක්. වරහන් ඉවත් කළාම පැහැදිලි 6 ඉවත් වෙනවා. ධන 4යි ධන 4යි ධන 8යි. දෙපැත්ත 8න් බෙදුනම y උත්තරේ 30ක්. දැන් y ආදේශ කරන්න 1 2 3 කැමති එකකට මම ආදේශ කරන්නම් 2කට 6x අඩු කිරීම 4y සමානයි බිඳුවට. 4 වරක් y 4 වරක් 30 120. සමීකරණ විසඳන්න පුළුවන්. 6න් බෙදුනම x ගේ උත්තරේ 20. පැහැදිලි ඇති හරයන් තියෙන ඒවල මොකද කරන්නේ? හරයන් නැති කරගන්නවා. කොහොමද හරයන් නැති කරන්නේ? තියෙන හරයන්ගෙන් තියෙන පද ඔක්කොම ගුණ කරනවා. මොකද ඒක තමයි සරලම විදිය. හරිම විදිය තමයි තියෙන හරයන්ගේ කුඩා පොදු ගුණාකාරයෙන් තමයි ගුණ කළ යුත්තේ. එහෙම නොකරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. මෙහෙමයි. 2ටයි 3ටයි පොදු හරය 6. පළවෙනි සමීකරණ ගුණ වෙලා තියෙන 6න් තමයි. හැබැයි දෙවෙනි සමීකරණය මෙන්න මේ 4ටයි 6ටයි පොදු හරය 12.
නමුත් මෙතන අපි ගුණ වෙන්නේ 24න්. අපි ගුණ කරන්න ඕනේ හරිම විදිහ නම් 12. මොකද කිසි ගැටලුවක් නැහැ මේ ඔබ මුලින් ක්‍රමයේ තේරුම් ගත්තා නම් මේ ක්‍රමයේ නොතේරුණා කියලා ප්‍රශ්නයක් නෑ. හරි? ගාන විශ්සන්න පුළුවන් සරලම ක්‍රමයේ ඔබ තේරුම් ගන්න ඉවරයි. හරි? 12න් ගුණ කරොත් මොකද වෙන්නේ බලමු. මේකත් 12න් ගුණ වෙනවා. ඊළඟ පදයක් 12න්, දකුණු පැත්තත් 12න්. දැන් මේක සුළු වුණාම 4යි 12යි සුළු වෙලා 3යි x 2යි y බිඳුව. දැන් ඔබට තිබුණා මේ විදිහට කූපෝගුමින් ගුණ කරන්න තියෙන වාසියක් තියෙනවා. ගාන සරලයි. ඔබ 12න් මේක ගුණ කරා නම් ඔබට මෙන්න මේ පියවරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක ගුණ පළවෙනි සමීකරණේ දෙකෙන් ගුණ කරා කියන පියවරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලැබිච්ච එකේ x ගේ y ගේ සංගුණක සමානයි. වාසිය අවශ්‍ය දෙකම තියෙනවා. සරලව විසඳ ගන්න පුළුවන්. මොකුත් හිතන්නේ නැතුව හරයන් දැක්කනම් තියෙන හරයන්ගෙන් ගුණ කරනවා. එක්කෝ හරයන් තියෙනවා නම් තියෙන හරයන්ගෙන් ගුණ කරන්න නැත්තම් කූපෝගයෙන් ගුණ කරන්න. ඔබ කැමති විදිය පාවිච්චි කරන්න. එක්කෝ තියෙන හරයන්ගෙන් ගුණ කරා එක්කෝ කූපෝගයෙන් ගුණ කරා. තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ පළවෙනි සමීකරණේ ගත්තොත් හරයන් තියෙනවනේ 2න් 2 3 මේ 20 වෙනුවට මෙතන අපි තුන් 5න් 4 තිබ්බා. ඒතකොට හරයන් 3ක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? 2නුයි 3නුයි 5න් හරයන් 3ක්නේ. හරයන් 3ෙන්ම ගුණ කරනවා. ඒක ලේසියි මම හිතන්නේ කෝපෝකෝ හොයනවට වඩා. හරි. තව එක උදාහරණයකට යන්න. පළවෙනි සමීකරණය. දීලා තියෙන පළවෙනි සමීකරණේ 2යි 3යි තියෙන්නේ. එහෙනම් 2නුයි 3නුයි ඔක්කොම ගුණ කරනවා. සුළු කරන්න පුළුවන්. 3ක් 1 3යි a, දෙවරක් 2 4යි b 6ක්. දෙවෙනි සමීකරණේ තියෙන 6යි 3යි. 6නුයි 3නුයි ගුණ කරනවා. පද ඔක්කොම ගුණ කරන්න ඕනේ. ගුණ කරලා සුළු කරනවා. මොනෝම මිස් ගන්නත් පුළුවන්. 6ට 6 සුළු වෙනවා. 3ට 3 සුළු වෙනවා. 3ට 5 15යි a, 6ක් 1 6යි b 24යි 24 3ක් 72යි. දැන් සංගුණක සමාන කරගමු. මම ඒගේ සංගුණක සමාන කරගන්න පළවෙනි සමීකරණය මම 5න් ගුණ කරනවා. එතකොට 15යි a 20යි b 30යි. දැන් ඒගේ සංගුණක සමානයි ලකුණු සමානයි අඩු කරන්නම්. වාසි විදිහට 2කින් 3 අඩු කරන්නම්. පැහැදිලි ඇති. 15යි ඉවත් වෙනවා. මෙතන 6යි b ගෙන් 20යි b අඩු වෙනවා. දැන් 6යි ඍණ 20යි. අඩු වෙනවනේ ඇත්තටම. විරුද්ධ හින්දා ඍණ 14ක් ලැබෙන්න ඕන. ඍණ 14න් බෙදුනම b ගේ උත්තරේ ඍණ 3ක්. දැන් b ගේ උත්තරේ ඔබට සමීකරණ 3ක් ලැබිලා තියෙනවා. කැමති එකක ආදේශ කරන්න. මම එකේ ආදේශ කරනවා. 3යි a හිමමයි 4යි b. 4යි b 4 වරක් 3 12යි. හැබැයි යා ඍණ 12ක්. සරල විදිහට සුළු කරන් ගියාම b ගේ උත්තරේ a ගේ උත්තරේ 6ක් විදිහට ලැබෙනවා. හරි? මතකෙන් කිව්වා හරයන් දැක්කොත් තියෙන හරයන්ගෙන් ඔක්කොම ගුණ කරනවා. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. කූපෝකෝගෙන් ගුණ කරොත් මේක ගුණ වෙන්න ඕනේ 6න්. ඒක ප්‍රශ්නයක් නෑ 6න්ම තමයි මේ ගුණ වෙලා තියෙන්නේ. 6ටයි 3ට බොදු හරේ 6මයි. 6ටයි 3ට කූපෝගු 6මයි. 6න් ගුණ කරා නම් මොකද වෙන්නේ? දෙවෙනි සමීකරණය බලමු. 6න් ගුණ කළා නම් මොන පදේම 6න් ගුණ කළා නම් දැන් 6ට සුළු වෙලා a ලැබෙනවා. 6යි 3යි බෙදුනම 2යි a ලැබෙනවා. 4ක් 4 24 ලැබෙනවා. ඒක ලැබුණත් ඒක දෙවෙනි සමීකරණ විදිහට ගත්තත් සංගුණක සමාන කරගන්න නම් සිද්ධ වෙනවා. එහෙනම් මම හිතන්නේ කූපෝගෝ හොයනවට වඩා ලේසි තියෙන හරයන්ගෙන් තියෙන පද සියල්ල ගුණ කරනවා. මේ විදිහට තමයි 11 වසරේදී අපිට ලැබෙන්නේ භාගමය හරයන් තියෙන ඒවා
භාගමේ හරයන් දැක්කම අර කලින් මතක් කරගත්ත දේවලුත් එක්ක භාගමේ හරයන් නැති කරගෙන ගැටලුව විසඳන එක තමයි සුදුසු ක්‍රමය. භාගමේ හරයන් නැති කරගන්න තියෙන හොඳම විදිය, ලේසිම විදිය තමයි තියෙන හරයන්ගෙන් තියෙන පද සියල්ල ගුණ කරනවා. එහෙම නැත්නම් හරයන්ගේ කූපෝගුගෙන් තියෙන පද සියල්ල ගුණ කරනවා. එක්ක කූපෝගුගෙන් ගුණ කරනවා, එක්ක තියෙන හරයන්ගෙන් ගුණ කරනවා. මම හිතනවා මේ කතා කරපු ටික ප්‍රමාණවත් ඔබට